හොඳයි අයබෝවන් ළමයි අපි මේ වීඩියෝ එක යොදු වෙන්නේ අපහු පස්වෙනි පාඩමේ ඔයගලන් සත්‍ය පාඩමේ ස්නායු පද්ධතිය ගැන කතා කරමින් අපි ඉන්නේ මේ ටිකේ මේ වීඩියෝස් ටිකෙන් ඒකේ S යන සංවේදක ව්‍යුහ අපි පටන් ගත්තා ඒ යටතේ ඊළඟ කොටස විදිහට S මානව S ගැන කතා කරන්න අපි මේ වීඩියෝ එක ආරම්භ කරනවා. ඒතර මේකේ කොටස් දෙකකට අපි යන්නේ ඇසේ ව්‍යුහය මූලික ව්‍යුහය සහ ඊළඟ ආලෝකය ගැන එහෙම වෙන කාර්යභාරය මොකක්ද කියන එක ඊළඟ වීඩියෝ එක විදියට එනවා. ඒතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම රචනා ප්‍රශ්න වල උත්තරයක් ලියනවා කියලා. හරි. ඇස ගැන ගත්තාම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇසේ ව්‍යුහය මේ විදිහේ රූප සටහනක් අඳින්න ඕනේ මුලින්ම. හරි. විභාගෙදී ව්‍යුහය විස්තර කරන්න ආවොත් අනිවාර්යයෙන්ම මේ රූප සටහන ඔයගොල්ලෝ අඳින්න ඕනේ. හරි. සියලුම කොටස් අන්තර්ගත මේ රූප සටහන ඔයගොල්ලෝගේ සඳහන් වෙන්න ඕනේ. මේක ඉක්මනින් අඳ ගන්න දැන්. හරි මනින් ඇඳ ගන්න ඔයගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ. කියන්නේ මේ මම ඇඳලා තියෙන එක මහා ලොකු ලස්සනක් එහෙම කියලා නැහැ. හරි මේකේ ඒ කොටස් ටික අර දර වශයෙන් තියෙන්නයි ඕනේ අදාළ විදිහට. හරි ඇහැ කියලා අඳුරවන්න පුළුවන් නම් ඒ හරි හොඳයි. එහෙනම් අපි මේකේ කොටස් කොහොමද මේකේ සැකස්ම කියලා අපි මූලික වශයෙන් කතා කරමු. ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ගොඩක් දේවල් මේකේ පැහැදිලි ඔයගොල්ලෝ නෝට් එකේ ගිහුවමත් අපි එක එකක් කතා කරගෙන යනවා. හොඳයි ඇහි ගත්තාම මුලින්ම හරි මෙතනින් අපි ආරම්භ කරමු. ඒ කියන්නේ බාහිර ඉඳලා බාහිර දේවල් ටිකත් එක්ක අභ්‍යන්තරයට යමු. හරි මේකේ මුලින්ම මෙන්න මේ උඩ කොටස මම ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇහි ස්තර විදිහට ස්තර තුනක් නේ 1 2 3 බාහිර ඉඳලා ස්තර තුනක් වගේ පිළිහෙල වෙලා තියෙනවා පේනවා. හරි ස්තර තුන මුලින්ම අපි ගත්තොත් මේක අපි කියනවා මොකක්ද කියලාද? ශ්වේත ඝන ස්තරය කියලා. ශ්වේත ඝන ස්තරය. සුදු ඒ කියන්නේ ශ්වේත කියන්නේ සුදු කියන එක. ඊට පස්සේ දෙවෙනියට තියෙන ස්තරය රුධිරග්‍රාහී. මොනවාද රුධිරග්‍රාහී. තුන්වෙනියට තියෙන ස්තරය දෘෂ්ටි විතාන. රෙටිනා කියලා අපි කියනවා. දෘෂ්ටි විතාන. හරි එන්නේ මේ විදිහට ස්තර තුනක් බාහිර සිට අභ්‍යන්තරයට තියෙනවා. දැන් ඇහැ කිව්වම ඔයගොල්ලෝ දන්නවා මූලිකව අපි ගත්තොත් S කීයක් තියෙනවද අපිට? දෙකක් තියෙනවා. ඒතර S දෙකෙන් දැන් ආමාශය ගැන කතා කරනවට වඩා ඇහැ ගැන ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් තියෙනවා. මොකද පේනවනේ නේද? මොන යන්තම් හරි පේනවා. හරි අභ්‍යන්තරේ මෙහෙම පේන්නේ නැති වුණාට ඇහැ කිව්වම පේනවා. මොකද්ද කියන එක නේද? ඒ අනුව S දෙකක් අපිට තියෙනවා. ඒවා තියෙන්නේ මස් මේ කපාලේ, හිස් කබලේ අක්ෂි කුහර අක්ෂි වලට S වලට වෙන් වෙලා තියෙනවා හිස් කබල වෙනම කුහර දෙක. මිනිඔල වල එහෙම තියෙන ලොකෝට හිල් දෙක නේද? හරි. ඒතර ඒවා තමයි ඒව තුල තමයි ගිලිලා ඇහැ තියෙන්නේ. ඒතර දැන් මේ මුලින්ම බාහිරටම තියෙන එක ශ්වේත ඝන ස්තරය කියලා අපි නම් කරනවා. මේ ශ්වේත ඝන ස්තරය ඔයගොල්ලන්ට පේනවා. දැන් අපේ ඇහි මේ ඇහැ දිහා බලපුවම සුදු පාට කොටසක් තියෙනව නේද? ඒ සුදු පාට කොටස තමයි ශ්වේත ඝන ස්තරයට අදාළ වෙන්නේ. මේක අපි ගත්තොත් කොහොමද ඇදලා තියෙන්නේ කියලා තන්තුමය පටකයක් මේක. තන්තුමය පටක ඔයගොල්ලෝ දන්නවනේ. අපේ දේහයේ විවිධ ස්ථානවල තියෙනවා තන්තුමය පටක. තන්තුමය පටකවල විශේෂිත වෙනස් කාර්යභාරයක් නැහැ. ප්‍රධානම ඒවා කාර්යභාරය වෙන්නේ යම්කිසි ව්‍යුහයකට සංධාරණයක් එහෙම නැත්නම් ආරක්ෂාවක් ලබා දීම බොහෝ වෙලාවට. මෙතනත් ඒ විදිහට එයා ක්‍රියා කරනවා විශේෂයෙන් අක්සි ගෝලය ඇසේ ඒ ව්‍යුහයේ හැඩය පවත්වා ගැනීම සහ ආරක්ෂාවක් සැපීම. ඝන ස්තරයක් මේ ශ්වේත ඝන ස්තරය. නම් මේක තියෙනවා ශ්වේත ඝන ස්තරය කියලා. ඒකෙන් ඇහැට යෙදෙන පීඩන වලින් ඊළඟට බාහිරින් එන විවිධ ආගන්තුක අංශ වලින් ඇහැ ආරක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් ශ්වේත ඝන ස්තරය මගින් කරනවා. ශ්වේත ඝන ස්තරයම දැන් ඕලන්ට මෙහෙම පේනවා. ශ්වේත ඝන ස්තරය මෙහෙම මම දිගටම එනකොට හරි මෙන්න මෙතන. ඕලන්ට මෙතන ස්තර දෙකක් වගේ ඉදිරියෙන් තව ස්තරයක් තියෙනවා වගේ පේනවා නැති. මම මේක ඉඳ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගියොත් එමෙයාදී මුලින්ම හම්බ වෙනවා එක්තරා පොඩි පටලයක්. ඊට පස්සේ තමයි අපිට ශ්වේත ඝන ස්තරය වෙන බාහිරතම එක හම්බ වෙන්නේ. මේක නිකන් පටලයක් වගේ මම ඇඳලා තියෙන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් අක්ෂි පටලය කියලා. මොන පටලයද? අක්ෂි පටලය. ඒ කියන්නේ ඇහි වටේටම කුඩා අපිච්ච දෙයක් තියෙනවා. හරි අක්ෂි පටලය කියලා අපි ඒක හඳුන්වනවා. හරි ඒක තුනී දැන් ඒක ඇත්තටම ඇහැ අපි ගලවලා බැලුවත් ඒක පේන්නේ නැහැ. තනිකර අර නිකන් ඇහි එතිලා තියෙන්නේ. හරි
තනිකර ඇහැට නිකන් සම්බන්ධ වෙච්ච අවස්ථාවක් වගේ එතන පේන්නේ. ඒ කියන්නේ තෙත්මනේ සයිඩ් තැනකට ඉතනව තුනී පටලයක් කියලා තියෙනවා කියලා. ඒත් අපිට හොයන්න බෑ ඒක පටලයක් තියෙනවද කියලා ඇත්තටම. සියුම් පටලයකින් මේ විදිහට ආවරණය වෙලා තියෙනවා. ඒක අපේ අක්ෂි පටලය කියලා කියනවා. ඊට පස්සේ තමයි බාහිරතම මේ ස්තරය හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙයා සම්බන්ධයි. මෙන්න මෙයා කෙලින්ම ශ්වේත ඝන ස්තරයට සම්බන්ධයි. හැබැයි ශ්වේත ඝන ස්තරය වගේ තනි සුදු පාට බෝලයක් නෙමෙයි. ඒ වුණා නම් අපේ ඇහැ පේන්නේ අර නිකන් හොල්මන් වල ඕගොල්ලෝ පේන්නේ ෆිල්ම්ස් වල හොල්මන් පේන්නේ. ඒ උන්නේ නෑ මේ මුළු ඇහැම ශ්වේත ඝන ස්තරය. හරි? එහෙම තියෙනවනේ. දැන් අපේ එහෙම නෙමෙයි. අපේ තියෙන මේ ශ්වේත ඝන ස්තරය ගොඩක් තුනී වෙනවා ඉදිරියේදී. ඒ කියන්නේ ඇහි මේ පූර්ව ප්‍රදේශයේදී ශ්වේත ඝන ස්තරය ගොඩක් තුනී වෙලා පාරදෘශ්‍ය තත්ත්වයටපත් වෙනවා. තුනී අපිච්ඡදයක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා මෙන්න මේකට කියන්නේ කොහෙද? ආයක නම් කරන්නේ නැහැ නේද? අක්ෂි පටලේ තියෙනවා. ඔව්. ඒක ස්වච්ඡය කියලා අපි කියනවා. ඒකට ඉතලයක් ගහන්න නෑ. මෙතනට අපිට නම් කරන්න පුළුවන් මේක මෙන්න මේක ස්වච්ඡය කියලා. ඒක ඉතා තුනී පටලයක් වගේ වියුරා ශ්වේත ඝන ස්තරයත් එක්කම සම්බන්ධයි. හරි? මේ ශ්වේත ඝන ස්තරය මෙහෙම වෙනවා. ශ්වේත ඝන ස්තරයේම පූර්ව ප්‍රදේශයේ ගොඩක් තුනී වෙලා තමයි තුනී වෙලා ඒ වගේම වක්‍ර වෙලා උත්තර විදිහට ඒක වක්‍ර වෙලා තියෙනවා. මේ පැත්තේ දැන් මෙහෙම තියනවට වඩා මේ විදිහේ පොඩි උත්තර භාවයක් ඒ ස්වච්ඡයේ තියෙනවා. ඒකම යාමක වෙලා තියෙනවා. ඉතා තුනී වෙලා උත්තර වෙලා විතර නෙමෙයි තුනී වෙලා. ඒතර ඒ අනුව ඒකෙන් අපිට ආලෝක කිරණ වලට පාරදෘශ්‍ය බවක් ඇති කරන්න. දැන් මේ ස්වච්ඡයේ කියන අපි පාරාන්දයි කියලා. ස්වච්ඡය මොකද්ද? මේ ස්වච්ඡය නෙමෙයි. ශ්වේත ඝන ස්තරය පාරාන්දයි. ඒ කියන්නේ ආලෝකයට ගමන් කරන්න බෑ එහෙම. ස්වච්ඡය ගත්තා මේ විවර ගත්තා මෙයා පාරදෘශ්‍යයි. විරුද්ධ වචන වගේ නේද? පාරදෘශ්‍යයි පාරාන්දයි කියනවා. ඒතකොට ස්වච්ඡේ පාරදෘශ්‍යයි. ඒ හරහා පාස් වෙන ආලෝකේ විනිවිද යන්න පුළුවන්. ඒක එකක් ආලෝකයේ විනිවිද යන එක අනිත් එක දැන් මේකේ උත්තර භාවයක් තියෙනකොට ඒක ආලෝක කිරණ වර්ධනයකට දායක වෙනවා. හරි ආලෝක කිරණ දැන් අපිට ඒක ෆිසික්ස් වලින් කතා කරනවානේ ආලෝකයේ අර උත්තර එකක් හරහා යනකොට ඒ මෙහෙම ආලෝක කිරණ වර්ධනය වීම වගේ නිසි පරිදි ඒ අපිට ලැබෙන ප්‍රතිබිම්බය සකස් කරගන්න එයාට උදව්වක් වෙනවා මේ ස්වච්ඡය මගින්. හරි ඒ අනුව ඒක තමයි ශ්වේත ඝන ස්තරයට අදාළව ඔයගොල්ලෝ කියන්න ඕනේ දැනගන්න ඕන කරුණු ටික. ඊළඟට රුධිරග්‍රාහය දෙවෙනි ස්තරය. හරි රුධිරග්‍රාහයේ තියෙන්නේ ශ්වේත ඝන ස්තරයට ඇතුළතින් දෘෂ්ටි ස්ථානයට පිටත. එහෙම කිව්වනම් හරි. ඒ කියන්නේ අතරමැද හරි. ශ්වේත ඝන ස්තරයයි දෘෂ්ටි ස්ථානයේ අතරමැද වගේ තමයි හරියට කවුරු ඉන්නද රුධිරග්‍රාහයේ. රුධිරග්‍රාහී ප්‍රධාන වශයෙන් එයාගේ රුධිර සැපයුම ඇසට තියෙන රුධිර සැපයුම ප්‍රධාන වශයෙන් කරන්නේ රුධිරග්‍රාහී මගින්. ඒ වගේම රුධිරග්‍රාහී තියෙනවා වර්ණදල සෛල. හරි වර්ණදල සෛල තියෙනවා රුධිරග්‍රාහී තුල. රුධිර සෛල රුධිරාණ නෙමේ වර්ණදල සෛල කියලා වෙනත් විශේෂිත සෛල වර්ගයක් රුධිරග්‍රාහී අපිට දකින්න පුළුවන් වෙනවා. ඒතකොට ඒ දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඒකට අපි කියනවා එතකොට රුධිර අරක තන්තුමයයි ඊට පස්සේ රුධිරග්‍රාහී ගත්තාම අපි ඒකට කියනවා මධ්‍ය වාහිනීමේ ස්තරය කියලා. මෙයා බාහිර තන්තුමය. හරි. බාහිර තන්තුමේ ස්තරය මධ්‍ය වාහිනීමය. මධ්‍ය වාහිනීමය ස්තරය තමයි මොකක් කියන්නේද? රුධිරග්‍රාහී කියලා කියනවා. නැත්නම් රුධිරග්‍රාහී අපිට හඳුන්වන්න පුළුවන් මධ්‍ය වාහිනීමේ ස්තරය කියලා. ඊළඟට අභ්‍යන්තරව ඒකටත් ඇතුළතින් තියෙනවා දෘෂ්ටි විතාන. ඒකට අපි කියනවා අභ්‍යන්තර ස්නායුක ස්තරය කියලා. මොන ස්තරයද? අභ්‍යන්තර ස්නායුක ස්තරය. නම් බාහිර ඉඳලා අභ්‍යන්තරයට එනකොට ඇසේ තියෙනවා අපිට දකින්න පුළුවන් බාහිර තන්තුමය පටල ස්තරයක්, ඒ වගේම මධ්‍ය වාහිනීමේ ස්තරයක් සහ අභ්‍යන්තර ස්නායුක ස්තරයක්. ඒවා නම් කරන්න කිව්වොත් මෙයා ශ්වේත ඝන ස්තරය, රුධිරග්‍රාහය, දෘෂ්ටි විතාන. ඒ ටික දැනගන්න. ඊට පස්සේ දැන් ශ්වේත ඝන ස්තරය ගැන අපි විස්තර කරා. ශ්වේත ඝන ස්තරය ඉදිරියෙන් පූර්ව දෙසින් උත්තර වෙලා ඒ වගේම තුනී වෙලා පාරදෘශ්‍ය තත්ත්වයටපත් වෙලා තුනී අපිච්ඡදයක් ඉදිරියට තියෙනවා. එයාට මොනව නැද්ද? රුධිර සැපයීමක් නැහැ. ඒකත් ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕනේ.
දැන් ශ්වේත ගණ ස්තරයට හොඳ රුධිර සැපයීමක් තියෙනවා. මොකද එයාට පල්ලෙහෙන් කෙලින්ම මධ්‍යවාහිනී මේ ස්තරේ නැත්නම් රුධිරග්‍රාහී ඉන්න නිසා. හැබැයි මේ හරියට යනකොට ඒ රුධිර සැපයීම එයාට නැහැ. මොකද ඒක හේතුවකින් දැන් මේ පැත්තට රුධිර ගියොත් රුධිරයෙන් අර ආලෝකයන ගමනට බාධා වෙනවා. විනිවිදයක් නැහැ නේද? රුධිරය අපම මේකේ කල එකක් වෙනවා. එතකොට ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා රුධිර සැපයීමක් තියෙන්නේ ශ්වේත ගණ ස්තරය තමයි හොඳ. ඒතර ඇහැ ස්වච්ඡේ වට අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. ඒවා සපයනවා වෙනම කොටසකින්. හරි අපි බලමු මේ කොහොමද කියලා. මුලින්ම මේක අපි දැනගන්න ඕනේ. ඒතකොට ශ්වේත ගණ ස්තරය ස්වච්ඡේ කියවම ඒකද තියෙනවා. ඕගොල්ලෝ දැනගන්න අවශ්‍යයි. හරි ඒ වගේම තමයි මේ ශ්වේත ගණ ස්තරයට බාහිර අක්ෂි පේශි සම්බන්ධයි මේක. සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ හිතනවා මේ ඇහැ නිකම්ම අර අක්ෂි ගෝල තුල දැන් හිස් කබලක් මොනවාද? හරි ඒක නම් බය වෙන්න එපා. එහෙම නැත්නම් හිස් කබලක් අඳින්න සාමාන්‍ය නේද? ඒත් මේක මෙහෙම තියෙනවා. හරි මෙහෙම කඩ තියෙනවා. ඔව් හරි. ඒතර මෙතන තමයි S තියෙන්නේ. නේ? ඒතර S තියෙනකොට මේ S නෙමෙයි අක්ෂි කෝර අක්ෂි කූප කියලා අපි කියනවා. මේ හිස් කබල තුල මේ අක්ෂි කූප තුල තමයි S ගිලිලා තියෙන්නේ. මේක නිකම්ම මේ අක්ෂි කූප තුල ගිලිලා තියෙනව නෙමෙයි. මේවා පේශිය මගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. පේශි තියෙනවා කියන ප්‍රධාන වශයෙන් මේ විදිහට අක්ෂි බාහිර අක්ෂි පේශි කියලා අපි නම් කරනවා. 6ක්. ඔය විදිහට අක්ෂි පේශි මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා අස්ථි වලට. එතකොට නිකම්ම ඇහැ නිකන් ගිල්ල තියෙනව නෙමෙයි. එහෙම නනා හදිසියෙ බස් එක වගේ වේගෙන් ගිහිල්ලා බ්‍රේක් එක ගහපුවම ඇහැ බිම. එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැති වෙන්නේ මේ අක්ෂි පේශි තියෙන නිසා. හරි. එතකොට ඔය ටික ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් ශ්වේත ගණ ස්තරයට අදාළව දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි බලනවා රුධිරග්‍රාහීය සහ ඒ ආශ්‍රිතව තියෙන තවත් ව්‍යුහ පිළිබඳව මොනවද කියලා. රුධිරග්‍රාහී මගින් තමයි අපි රුධිරය සපයන්නේ. රුධිරග්‍රාහී තියෙන විශේෂත්වයක් තමයි හරි පැහැදිලි රුධිරග්‍රාහීයේ ගත්තාම මේ බලන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට බැලුවොත් පේනවා ඇති. දැන් මෙතන තමයි ශ්වේත ගණ ස්තරය, බාහිර ස්තරය, මේ තියෙන මධ්‍ය ස්තරය. මධ්‍ය ස්තරය අපි ටිකක් ඉස්සරහට ගියොත් වෙනවා. හරි ඔහොම ගියාම ඔයගොල්ලන්ට පේනවා ඒකෙන් තවත් මෙහෙම ව්‍යුහ දෙකකට සම්බන්ධයි කියලා නේද? මධ්‍ය වාහිනීයේ ස්තරයට රුධිරග්‍රාහීය මගින් ඒකේ පූර්ව දෙසට මොකද්ද තියෙන්නේ? මේ ව්‍යුහය. ඒක නම් කරලා තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රතියෝජක දේහය කියලා. වදින ප්‍රතියෝජක දේහය. ඊට මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඊට පස්සේ තවත් නිකන් ප්‍රසරයක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒකට අපි කියනවා තාරා මණ්ඩලය. ඒතර ඔන්න ඔය දෙකත් රුධිරග්‍රාහීයම පූර්ව එදෙසට වන්නට තමයි ඒවා විකසනය වෙලා තියෙන්නේ. මූලිකව බලුවොත් ප්‍රතියෝජක දේහය කියන්නේ මොකක්ද සහ එයාගේ කාර්යභාරය මොකක්ද කියන එක. ප්‍රතියෝජක දේහය කියලා කියන්නේ එයා පේශි වලින් හැදලා තියෙන ව්‍යුහයක්. පේශිමය ව්‍යුහයක් ප්‍රතියෝජක දේහය කියලා කියනවා. එයා සාමාන්‍ය ටිකක් මම ලොක් කරලා ඇන්දෝ මේ විදිහට දැන් මේ විදිහට රුධිරග්‍රාහී එක්ක සම්බන්ධයි. මෙයාගේ කියනවා මෙහෙම අවලම්බිත බන්ධන කියලා. මෙතනත් ඒවා පොඩ්ඩක් ඕගොල්ලෝ පැහැදිලි ඇති මේ නම් කරලා තියෙන්නේ අවලම්බිත බන්ධන. අවලම්බිත බන්ධන. හරි එහෙම බන්ධනි මගින් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා ප්‍රතියෝජක දේහය. මෙයා පේශිමය ව්‍යුහයක්. පේශිමයයි. ඒතර ප්‍රධාන වශයෙන් අපි කියනවා මෙයා තුළ තියෙන වෘත්තාකාර පේශි කියලා. ඒ කියන්නේ මොකද්ද? වෘත්තාකාර පේශි තිබුණාම එයාගේ කොහොමද ස්වභාවය වෙන්නේ? වෘත්තාකාර කියන්නේ පේශි සකස් වෙලා දෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි හරස් කඩක් කපලා බලුවොත් මෙයාගේ මෙහෙම එයාගේ තියෙන මෙන්න මෙහෙම පේශි. කොහොමද? හරි පේශි විස්තර මෙහෙම සකස් වෙලා තමයි එයාගේ ඒ ව්‍යුහය හැදිලා තියෙන්නේ. හිතන්න මේ වගේ ව්‍යුහයක් ගත්තාම එයාට හොඳට මොකක් කරන්න වට කරගන්න පුළුවන්. හරි.
ඒ හැකියාව මෙයාට තියෙනවා. දැන් අපේ ගත්තාම ඔය ආහාර මාර්ගයෙන්ම දැන් අපි කතා කරලා තියෙන්නේ ආහාර මාර්ගයේ තියෙනවා වක්‍ර පිදාන පේශි කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. අර හෘදයාසන වක්‍ර පිදානය ඊට පස්සේ ආලාර වක්‍ර පිදානය කියලා ඒවා ප්‍රධාන කාර්යභාරය වෙන්නේ මේ ආමාශය වගේ තැන. ගොඩක් යක් සංකෝචනය ඒ වගේ තත්ත්ව වෙනකොට මේකෙන් එළියට නේ එළියට දැන් සංකෝචනය වෙනකොට මෙහෙන් කාපුවා එළියට එනවා. හරි මේ තිබුණ නැත්නම් මෙයා කරන්නේ මේක හොඳට නේද මෙහෙම දැන් කියනවා නම් මේ අන්නසෝතේ ඒතකොට මෙයා වටේට ඉඳගෙන හොඳට මේක හිර කරගන්නවා හරි ඒකනේ කරන්නේ ප්‍රධාන වශයෙන් මේ වක්‍රපිදාන පේශි වලින් දැන් එතකොට අක්ෂි වල තියෙන මේ ප්‍රතියෝජක පේශි වල ප්‍රධාන වශයෙන් තියෙන වෘත්තාකාර පේශි ඒ වෘත්තාකාර පේශි තියෙන හින්දා මෙයාලට පුළුවන් වෙනවා සංකෝචනය කරන්න. මේ වෘත්තාකාර පේශි සංකෝචනය වුණාම එතන තෙරපුමක් ඇති වෙලා යම් සිද්ධියක් වෙනවා. හරි? කොහොමද මෙයාගේ ක්‍රියාකාරීත්වය වක්‍රපිදාන පේශි වල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මේකේ මම ඒකේ වෙන ප්‍රතිඵලයක් කිව්වොත් දැන් මෙහෙම වෙනවා. මෙහෙම සංකෝචනය වෙනවා. ඒ කියන්නේ මෙයා කවුරු මතද දැන් මේ ඉන්නේ? මේ ප්‍රතියෝජක දේහය. ඒතකොට මෙතන තමයි ප්‍රතියෝජක දේහය තියෙන්නේ. ඒතකොට මේකෙන් බන්ධනී අවලම්බික බන්ධනය තියලා තියෙනවා. ඒ වෑයම් සම්බන්ධලා තියෙන කාටද? කාර්යයට. ඒතර මේක පහළින් ඉන්නේ කාර්යය. ඒ කාර්යයේ ක්‍රියාකාරීත්වය නැත්නම් කාර්යය රඳවා ගන්න සහ එයා ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න මේකෙන ප්‍රතියෝජක පේශි වැදගත් වෙනවා. ප්‍රතියෝජක දේහයේ ඇදලා තියෙන ප්‍රතියෝජක පේශි. හරි? එහෙමනේ කාර්යය තියෙන්නේ. ඒතර කාර්යයට මේ අවලම්බික බන්ධනය සම්බන්ධයි. ඔය විදිහට සම්බන්ධයි. මේ පැත්තෙම තියෙනවා අපෝ ප්‍රතියෝජක දේහය. ඔය විදිහට තමයි කාර්යය සකස් වෙලා තියෙන්නේ. මෙතන සියුම් නිව්වේ මම ටිකක් ලොක් කරලා යනකොට තේරෙනවා. හරි. ඒ අනුව දැන් මෙයාගේ ඕගොල්ලන්ට ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් මම මෙතෙන්දි විස්තර කරොත් මෙයාගේ වෙන්නේ මොකද්ද? දැන් මෙතන මෙයා සංකෝචන මේ වෘත්තාකාර පේශිනේ. මෙයා මෙහෙම සංකෝචනය වෙනකොට මේ අවලම්බික බන්ධන තියෙන ඒවා ලිහිල් වෙනවා. ඒ කියන්නේ කොහොමද දැන් ලිහිල් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් මෙයා සංකෝචන වෙනවා කියන්නේ ටිකක් මෙහාට. මෙහෙම සංකෝචනලා මෙහෙම නිකන් අඹලිලා වගේ යනවා කියලා අපි කියන්නේ. අඹලිලාගේ මෙහෙම යනවා මේ පැත්තට. ඒතකොට මේක ලිහිල් වෙනවා. ඒ ලිහිල් වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ඉහිල් වෙලා තියෙන අවස්ථාවේ සංකෝචනය වෙලා නැතුව මෙයා ඉහිල් වෙච්ච අවස්ථාවේදී මේ අවලම්බික බන්ධනේ හොඳට ඇදිලා තියෙනවා. ඇදිලා තියෙනකොට මෙයාගේ වක්‍රතාවය අඩුයි. ඇයි? උත්තල පෘෂ්ඨයක් හරි මෙහෙම තියෙන එක්කනේ දෙපැත්තෙන් ඇද්දොත් මොකද වෙන්නේ? එයාගේ උත්තල ස්වභාවය නැත්නම් වටකුරු වක්‍ර ස්වභාවය අඩු වෙනවානේ. දිගට වෙනවනේ. මෙයා මේ දෙපැත්තේ මෙයාව ඇද්දොත් ඒක තමයි මේ අවලම්බික බන්ධන වලින් කරන්නේ. සාමාන්‍යයෙන් ඒකට ප්‍රතියෝජක දේහයේ ඉහිල් වෙලා තියෙන අවස්ථාවේදී අවලම්බික බන්ධනේ ඇදිලා තියෙන්නේ. ඒ හේතුවෙන් කාචය ඇදිලා තියෙන්නේ. කාචය ඇදිලා තියෙනකොට කාචයේ වක්‍රතාව අඩුයි. ඒතර අපිට කාචයේ වක්‍රතාව වැඩි කරගන්න අවශ්‍ය නම් අපි කරන්නේ මෙන්න මෙයාව සංකෝචනය කරනවා. මම කියවනේ මෙයා වෘත්තාකාර පේශි වලින් ඇදිලා තියෙන කියලා. ඒ වෘත්තාකාර පේශි වලින් ඇදිලා තියෙන මෙයාව අපි සංකෝචනය කරනවා. සංකෝචනය කරපුවම මොකද වෙන්නේ? මෙයාලා ඉහිල් වෙනවා. ඒ කියන්නේ අවලම්බික බන්ධනේ ඉහිල් වෙනවා. මෙන්න මෙහෙම වෙනවා ඒගොල්ලෝ. මෙහෙම කෙලින් තියෙන ඒවා මෙහෙම වෙනවා. ඒතර මෙතන එදින ඇදීම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇදීම අඩු වෙන ගමන් අන්න මෙයා මේ තත්ත්වයටපත් වෙනවා. ඒ ක්‍රියාවලිය මම විස්තර කරේ ප්‍රතියෝජක දේහය වෘත්තාකාර පේශි කියලා කිව්වා. ඊට පස්සේ වක්‍රපිදාන වගේ කටයුතු කරනවා කිව්වා. කොහොමද ඒක වෙන්නේ කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර ඒ අනුව මේ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් ප්‍රතියෝජක දේහයට අදාළව තියෙන්නේ. ඊට පස්සේ තව මෙයාගේ තියෙනවා ප්‍රතියෝජක පේශි සහ මෙන්න මෙහෙම අපිච්ඡද සෛල කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ සෛල වර්ග දෙකක්. හරි එකක් පේශි සෛල අනික අපිච්ඡද සෛල. කොහෙද? ප්‍රතියෝජක දේහය. මෙයා තුල. මෙයා තුල ඒ කියන්නේ හරි ඔය කතා කරන්නේ මෙයා තුල තියෙන දේවල් ගැන. මෙයා හදිලා තියෙන ප්‍රධාන වශයෙන් පේශි සෛල සහ අපිච්ඡද සෛල කියලා සෛල වර්ගයක. ඒ අපිච්ඡද සෛල වල කාර්යභාරය තමයි අම්මේ රසය ශ්‍රාවය කිරීම. මේ තියෙන්නේ මම මෙතන නම් කරලා කියනවා ඒක මම පොඩ්ඩක් ඉතලේ මෙයාට අරගෙන අම්මේ රසය. අම්මේ රසය කියලා කියන්නේ මේ ඇහැ ඇස ඉදිරියෙන් ඇසේ පූර්ව කුටීරය. මේකට අපිට කියන්න පුළුවන් පූර්ව කුටීරය කියලා. ඒ පූර්ව කුටීරය මේ නම් කරලා තියෙන එක පූර්ව කුටීරය.
ඒ පූර්ණ කුටීරය නිකම්ම කුටීරයක් කියලා හිස් අවකාශයක් නෙමෙයි. ඒවා තරලයකින් පිරලා තියෙනවා. ඒ තරලයට තරලමය මාධ්‍යයට අපි කියනවා අම්මේ රසය කියලා. මෙන්න කරේ. මෙන්න මේ කියන අම්මේ රසය ශ්‍රාවය කරන්නේ ප්‍රතියෝජක දේහයේ තියෙන අපිච්ඡද සෛලවල. ගොඩාක් ඕවා වැදගත්. හරි. MCQ එකකට එම ඕවා තමයි ඕගොල්ලන්ගේ අර ඒක තීරණය වෙන්නේ. B එකක් ගන්නවනේ ඒවා තීරණය වෙන්නේ ඕගොල්ලන් රිසල්ට් එක මොකක් වුණත් ඒක තීරණය වෙන්නේ ඔය වගේ පොඩි කරුණු මත. හොඳයි. එතකොට ඒ අනුව ඒ අම්මේ රසයේ ශ්‍රාවය කිරීමේ අය කාර්යභාරයක් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි තාරා මණ්ඩලය. එය පේශිමය ව්‍යුහයක්. හරි. තාරා මණ්ඩලය කියන්නේ පේශිමය ව්‍යුහයක්. කොහෙද ඒක තියෙන්නේ? මේ තියෙනවා නම් ගලම තියෙනවා. මේ තියෙන තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය කියලා දැන් ඔයගොල්ලෝ හිතන්න බෑ මෙහෙම කියන්නේ මේ නිකන් මෙහෙම කැලි දෙකක් කියලා. හරි. මේක හරස් කඩක් නේ. ඇහි හරස් කඩක්. ඒක මේක සම්පූර්ණයෙන්ම ගත්තම ත්‍රිමාන ව්‍යුහය ගත්තොත් මෙන්න මේ වගේ හරිද? කොහොම ව්‍යුහයක් මේක. හරි. ඇහි ඔය අපේ බෝලෙක් කියලා අපි කියන්නේ. අන්නේ ප්‍රදේශයේ හැදෙන්න ඒ ප්‍රදේශය තමයි මේක තියෙන්නේ. ඒකෝ දැන් මෙන්න මේ විදිහට තමයි මෙතන සිදුරක් ඕගොල්ලන්ට පේනවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ ඇහි. මේ සිදුර හරහා තමයි ආලෝකය ගමන් කරන්නේ. ඒක මේ අවට තියෙන දැන් සුදු පාට බෝලේ මෙහෙම තියෙනවා. හරි. කොටස අපිට පේන ඇහැ බැලුවොත් එහෙමනේ. ඒක මෙන්න මේ වර්ණයේ කළු ඉංග්‍රීසියාව එහෙම කියලා අපි හඳුන්වන මේ කොටස තමයි අපි කියන්නේ තාරා මණ්ඩලය කියලා. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති නේද? මේක මේ හිතන්න මෙහෙම හිතන්නකො. හරි. මෙහෙම මේ කැලේ දෙක තමයි දැන් මේක හරස් කඩක් ලැබුවොත් අපිට පේන්නේ මෙහෙම. හැබැයි හොඳට මතක තියාගන්න මේක මෙහෙම තියෙන තනි ස්තරයක්. හරි. ඒක දැන් හිතන්න ඕනේ කොලයක් වගේ අරගෙන ඒක හිලක් පිටන්නේ. හරි. කොලයක් වගේ අරගෙන ඒක හිලක් පිටදාම ආන් ඒ වගේ විවයක් තමයි මෙතන තියෙන්නේ ඇත්තට. නමුත් අර අපිට හරස් කඩකදී අඳින්න වෙන්නේ මේ වගේ කැලේ දෙකක්. මේක නැත්තම් අඛණ්ඩව තියෙන මෙහෙම ස්තරයක්. හරි. එතනින් මේක හිල්ලලා තියෙනවා වගේ තමයි මේකේ ස්වභාවය වෙන්නේ. හරි. මේකත් පේශිමයයි. ඒ පේශි වල ප්‍රධාන වශයෙන් තියෙනවා වෘත්තාකාර සහ අරීය පේශි. අරීය පේශි වගේම වෘත්තාකාර ඒවා තියෙනවා මොකේද? තාරා මණ්ඩලය තුල. එතන මේක තියෙන්නේ කොහෙන්ද? තියෙන්නේ කාර්යයට ඉදිරියෙන් ස්වච්ඡයට පිටුපසින්. මේ තියෙන ස්වච්ඡය මේකනේ ස්වච්ඡය. ඒ ස්වච්ඡයට පිටුපසින්. කාර්යයට ඉදිරියෙන් තමයි තාරා මණ්ඩලය පිටලා තියෙන්නේ. මේකේ අර විදිහේ වෘත්තාකාර සහ අරීය පේශි තියෙනවා. ඒවා ඔක්කොම සිනිඳු පේශි. හරි? සිනිඳු පේශි වෙනවා. හරි? මේ දෙකම සිනිඳු පේශි. කංකාල පේශි නෙමෙයි. ඒ සිනිඳු පේශි නිසා මෙයාට තියෙනවා පාලනයක්. කාගේ පාලනයක් වෙන්න ඇද්ද? ස්වයං සාධක ස්නායු පද්ධතියේ පාලනය. අපි දන්නවා ගොඩක් වෙලාවට ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙන්නේ අපේ අනුදැනුමකින් තොරව. ආහාර පද්ධතිය, ඔය මුත්‍රාශය, පරිශ්‍රය පද්ධතිය හැම පද්ධතියකටම තියෙන අවයව වලට බොහෝ වෙලාවට සංඥා සපයන්න මේනවා. ඒතකොට එයා සංඥා සපයන ඒවා අපිට පාලනය කරන්න බෑ. එනවා දැන් කණිනිකාවටත් එහෙමයි. කණිනිකාව මැද්දේ දැන් කණිනිකාව හැදිලා තියෙන්නේ අපි කියවල පේශි වලින් කියලා. ඒතර පේශි වල මැද්දේ තියෙනවා සිදුර. මේ තියෙන සිදුර දරොත් මෙහෙම බලුවම මේ යන්නේ පිටතින් බලුවම ත්‍රිමානව ගත්තාම ඒකේ තියෙන සිදුර මෙහෙම පේනවා. අරස් කඩකදීත් ඒකේ සිදුරක් තියෙනවා. ඒතර මේ වෘත්තාකාර හා අරීය පේශි වල ක්‍රියාකාරීත්වයෙන් යාට පුළුවන් මේ සිදුර ප්‍රමාණය අඩු වැඩි කරන්න. හරි මේ සංකෝචනය දිහිල් වීම අනුව මෙයාට පුළුවන් වෙනවා මේ සිදුරේ ප්‍රමාණය අඩු වැඩි කරන්න. සිදුර ප්‍රමාණය අඩු වැඩි කරන එක මොකටද හේතු වෙන්නේ? මොකටද උදව් වෙන්නේ? ආලෝක ප්‍රමාණය ඇසට ඇතුල් වෙන ආලෝක ප්‍රමාණය ප්‍රධාන වශයෙන් පාලනය කරන්නේ මේ. කවුද? තාරා මණ්ඩලය. තාරා මණ්ඩලයේ වර්ණතර ස්තරයක් තියෙනවා. මොකද මෙයත් රුධිර ග්‍රාහියටම සම්බන්ධ කෙනෙක් කිව්වනේ අපි. ඒ යනවා මෙයාගේ වර්ණතර සෛල ස්තරයක් තියෙනවා. ඒක ගොඩක් උදව් වෙනවා, උපකාරී වෙනවා. ඇසට ඇතුල් වෙන අනවශ්‍ය ආලෝකය අවශෝෂණය කරගන්න. වර්ණතර සෛල. හරි. ඒතර මේ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් තාරා මණ්ඩලය ගැන කියන්නේ. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේක අපේ වර්ණතර සෛල තියෙනවා. ඒ වර්ණතර නිසා ගොඩක් අයට නිල් ඇස්, දුඹුරු ඇස් එහෙම කියලා කියන්නේ. ඒවා ප්‍රධාන වශයෙන් එන්නේ මේ තාරා මණ්ඩලයේ තියෙන වර්ණතර සෛල වර්ගය අනුව. හරි.
ඒක තමයි ප්‍රධාන වශයෙන් ඒකේ තියෙන්නේ. ඒතර අධික ආලෝකයක් ආවොත් මෙයා මොකද කරන්නේ? ඒක වළක්වනවා. හරි. පාලනය වෙන්නේ ප්‍රධාන වශයෙන් ස්වයං සාධක වලින්. ඒ කියන්නේ ආලෝකය වැඩි නම් ඒක ඉබේම කරනවා. ඒතකොට දැන් ටෝච් එකක් වගේ ඇහැට ගහපුවම ඉබේම ඒක කණිනිකා සිදුරේ ප්‍රමාණය කුඩා වෙනවා. ඒක බලන්න පුළුවන් ඔයගොල්ලෝ කන්නඩියකට වගේ ගිහිල්ලා පැත්තෙන් ටෝච් එකක් ගහලා බලන්න ලේසර් වගේ ගහන්න එපා. ඊට පස්සේ හැපෙන්නේ නැති වෙනවා. හරි. සාමාන්‍ය පොඩි ටෝච් එකක එළියක් අල්ලලා බලන්න. එතකොට හරිද? ඔබ හැමතිස්සෙම අල්ලගෙන ඉන්නත් එපා. අර නිකන් අධ්‍යයනයක් විදියට බලන්න. ඒ ගෝලේ කුඩා වෙනවා. ඔය මිනිස්සු මැරුණාම බලන්න මේක පාවිච්චි කරන ගොඩක් වෙලාවට මේ දැන් heart beat එක ඊට පස්සේ හුස්ම ගන්නවත් නැද්ද කියන එක එහා මෙහා වෙන්න පුළුවන්. මොකද heart beat එක ගොඩාක් අඩු වෙලා තියෙනකොට අපිට ඒක දැනෙන්නේ නැහැ පිටින් බැලුවට. හරි. සමහරවිට ස්ටෙතොස්කෝප් එකකට නොදැනෙන heart beat එකක් තියෙන්න පුළුවන් කෙනෙක්ගේ. මොකද ගොඩාක් අර සමහරක් ඔය විවිධ රෝගී තත්ත්වවලදී heart එක නිකන් අර ගොඩාක් දුර්වල වෙලා හැබැයි වැඩ කරනවා. පොඩ එයා රුධිරය දෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒතර ඒකේ හුස්ම ගැනීම හැම ක්‍රියාවකම දේහයේ ගොඩක් මේ අවම තත්ත්වයටපත් වෙනවා. අවම තත්ත්වයකටපත් වෙනවා. එහෙම අවස්ථාවකදී එහෙම අවස්ථාවක් තියෙනවා රෝගීන්ට ගත්තා. වෛද්‍යවරයෙක් විදිහට ඕගොල්ලෝ ඉස්සරහට වැඩ කරනකොට මේක ඕන වෙනවා. ඒගොල්ලන්ට වෙනම ටෙක්නික් එකක් තමයි කෙනෙක් මැරුණාද, පණ තියනවද, මැරුණාද කියලා බලාගන්න ඇහැට ටෝච් එකක් ගහලා බලන්න. හරි? ඇහැ ඇරලා මොකද ඩොක්ටර් කෙනෙක් එකපාර තීරණය කරන්න බෑ. පුද්ගලයෙක් මිය ගියා කියලා නේද ස්ටෙතොස්කෝප් එක තියලා එහෙම බෑ. අනිවාර්යයෙන්ම එයාගේ හැම සාධකයක්ම බලන්න ඕනේ. බේර ගන්න හැකියාවක් එහෙම තියනවද කියලා පොඩ්ඩක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයා ඒකට කැප වෙන්න ඕනේ. එතකොට ඒක අනුව ඒක පියවරක් විදියට එයා මොකද කරන්නේ? ඇහැ ඇරලා ටෝච් එකක් ගහලා බලනවා කණ්ණිකාව වැඩිද කියලා. මේක හොඳ සාධකයක්. ඒ කියන්නේ මොකද අර අනිත් ගෝචර නොවෙන්න පුළුවන් අපිට. ගෝචර නොවි සිද්ධ වෙන්න පුළුවන් හෘද ස්පන්දනය එහෙම වෙන්න පුළුවන්. හැබැයි මෙයා ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ගොඩක් වෙලාවට අන්න ඒකට අපිට තීරණයක් ගන්න පුළුවන් මේ ගිහිලා කියලා. ඒකනොත් බැරි වෙන අවස්ථාවක් තියෙනවා. හරි සමහරක් අවස්ථාවල හරි. මොකද මේක ප්‍රධාන වශයෙන් අර සියුම් සාධකයක් සංවේදී සාධකයක් වෙනවා. අනික එයා ක්‍රියාත්මක වෙන්නේ ස්වයං සාධක ස්නායු නිසා. ඒතර ඒවැ දෝෂයක් වගේ නම් ඉතින් මෙතන පණ තියෙන කෙනෙක් වුණත් එහෙම වෙන්න පුළුවන්. හරි. ඒතර ඒ තමයි තාරාමණ්ඩලයට අදාළ කොටස් ටික. ඊළඟ වැදගත් එක තමයි කාර්යය. කාර්යයක් මම ඉඳලා තියෙනවා. ඒක ගත්තාම අපි කියන්නේ ඒකේ හැඩය ප්‍රධාන වශයෙන් යාගේ හැඩය ගොඩක් වැදගත් වෙනවා අපිට. හැඩේ ප්‍රයෝගය කියනද ද්විඋත්තරය. අර අපි හතරයි කිව්ව ද්විඋත්තරය කියන්නේ ද්විඋත්තරය ගොඩක් තියෙනවා. ද්විඋත්තර ප්‍රත්‍යස්ත අපෝ මඩලාකාර. කාර්යය කිව්වම මේ දේවල් අන්තර්ගත වෙන්න ඕනේ. කාර්ය අනුකමක්ද කියලා කිව්වොත් මිනිසාගේ අක්ෂි කාර්ය අනුකමක්ද එතකොට කියන්න ඕනේ ඇසේ පූර්ව දෘෂ්ටිවලට පිටන ද්විත්වල ප්‍රත්‍යස්ත මඩලාකාර මොනවද හැදලා තියෙන්නේ? ඒකත් මෙතනදී කියන්න ඕනේ ප්‍රෝටීන. මෙයා ප්‍රෝටීන. මෙයා පේශීම කියලා කියන්න එපා. මෙයා හැදලා තියෙන ප්‍රෝටීන මේ විදිහට. හරි. ප්‍රෝටීන වලින් සැදුණු විවිධයක් වෙනවා. එතකොට මෙයා පාරදෘශ්‍යයි. පාරදෘශ්‍ය ප්‍රෝටීන. හරි. මෙයා පාරදෘශ්‍යයි. ඒතර නැත්නම් බෑනේ කරන්ද ආලෝකය යනවා. සත්‍ය පාරදෘශ්‍යින්ද එතනින් ආලෝකය තුනට කාර්ය පාර අඳුනන බෑනේ. එනු මේක ප්‍රෝටීන මේ වුණාට ඒක පාරදෘශ්‍ය ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ අපිට පේනවා ආවරණයක් තියෙනවා. හරිද? මෙන්න ආවරණයක් ප්‍රෝටීන මේ ආවරණයක් ඒකට අපි කියනවා ප්‍රාවරණය කියලා. ප්‍රෝටීන මේ ප්‍රාවරණයකින් කාචය ආවරණය වෙලා තියෙනවා. ඒකට තවදුරටත් ආරක්ෂාවක් හම්බ වෙනවා. මෙයාගේ මේ ද්විඋත්තර ස්වභාවය නිසා යට තියෙන හැකියාවක් තමයි මොනවා කරන්න පුළුවන්ද යාට ආලෝක කිරණ ප්‍රධාන වශයෙන් වර්ධනය කරන්න. මේ වෙන ආලෝක කිරණයක් වර්ධනය කරන්න යාට හැකියාව ලැබිලා තියෙනවා මේ පාරදෘශ්‍ය බව නිසා ඒ වගේම වර්ධනය කරන ප්‍රධාන වශයෙන් දායක වෙන සාධකය තමයි ද්විඋත්තර වීම. උත්තර භාවයක් තිබීම නිසා එයා වර්ධනය කරන්න ආලෝක කිරණයක් වර්ධනය කරන්න දායක වෙනවා. හරි. ඒ ටික තමයි කාර්යයට අදාළව ඔයගොල්ලෝ කියන්න ඕනේ. ඒ අනුව එතනින් දෘෂ්ටිතානය මත ප්‍රතිබිම්බයක් හදන්න යාදායි. එයාගේ ක්‍රියාකාරීත්වය ගොඩක් වෙලාවට වඳාපවතින කවුරු මතද? ප්‍රතියෝජක දේහය.
ප්‍රතියෝජක දේහය හා අවලම්බික බන්ධනි වලින් තමයි එයාගේ ක්‍රියාකාරීත්වය කියන්නේ වක්‍රතාව අඩු කිරීම හෝ වැඩි කිරීම කියන සාධක වෙනස් කරන්නේ ඒ මතින්. හරි. ඒතර ඒකත් ඉබේ වෙන දෙයක්. දැන් ඔයගොල්ලෝ ඈත තියෙන දෙයක් බලද්දී හෝ දුර ළඟ තියෙන දෙයක් බලනකොට ඒකේ ඔයගොල්ලෝ හිතලා වෙන යම් දෙයක් කරන්නේ නැහැ නේ. ඒකත් ඉබේ වෙන දෙයක්. ඒනම ප්‍රතියෝජක පේශි හරි. ඊට පස්සේ තාරාමණ්ඩලයේ ප්‍රතියෝජක පේශි ස්වයංසාධක ස්නායු වර්ධනය වගේම පාලනය වෙන view විදිහට අපි දකින්න පුළුවන්. ඒකම ඔයගොල්ලෝ මතක ඇති අර මේ අණුවේගී ප්‍රත්‍යණුවේගී කරනකොටත් අපි මේ තාරාමණ්ඩලය ගැන එහෙම කිව්ව කණිනිකා සිදුවේ ප්‍රමාණය මතකද? අපිට මොකක් හරි අණුවේගී ක්‍රියාත්මක වෙච්ච වෙලාවක මොකද්ද වෙන්නේ? කණිනිකාව විශාල වෙනවද කුඩා වෙනවද? එකක් පොඩ්ඩක් මතක කරගන්න. කණිනිකාව විශාල වෙන එක වෙන්නේ. බය වෙච්ච අවස්ථාවකදී ගොඩක් වෙලාවට කණිනිකාව විශාල වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ කොටස් දෙක තමයි අම්මේ රසය සහ කාච රසය. ඒ මොකක්ද ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ දෙක. ඒ කියන්නේ මම කිව්වා කලින් අවකාශයක් කුටීරයක් විදිහට අපි නම් කරන්න පුළුවන්. මෙන්න මේ ඇසේ වැඩිපුර ප්‍රමාණයක් මේ විදිහට තියෙන ආකාශයේ පිටුපස හරි දෘශ්‍යීකරණය ආශ්‍රිතේ කුවරේ නිකම්ම හිස් අවකාශයක් නෙමෙයි. ඒක පිටලා තියෙන්නේ තරලයකින්. ඒ තරලය අපි කියනවා මේ පිටිපස්සේ තියෙන තරලය මොකක්ද කියලාද? කාච රසය. මේ රස දෙකට කාච රසය කියන්නේ රස ඇති පිළිවෙත. කාච රසය සහ අම්මේ රසය. ඒතර පූර්ව දෙස තියෙන කුටීරේ පූර්ව කුටීරය කියලා අපි හඳුන්වන එකේ කාච මේ අම්මේ රසය තියෙනවා. ඊට පස්සේ අක්ෂිගෝලයේ පිටුපස මේ කොටස අපි කියනවා කාච රසයෙන් පිළලා තියෙන කියලා. ඒක බැරිලා හරි ඔයගොල්ලෝ කියන්න එපා කවදාවත් මෙන්න මේක. පූර්ව කුටීරය කියලා කියන්නේ තාරා මණ්ඩලයෙන් මේ එහා පැත්තේ තියෙන කොටස. ඒ කියන්නේ තාරා මණ්ඩලය ස්වච්ඡයක් අතර තියෙන මෙන්න මේ ප්‍රදේශය තමයි පූර්ව කුටීරය කියලා කියන්නේ. ඊළඟට අපර කුටීරය කියලා මේක නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. කාච රසය අපර කුටීරයෙන් පිළලා තියෙනවා කිව්වොත් වැරදි. මොකද ඒක පැහැදිලිව නම් කරලා තියෙනවා. නොකේ තෝරන නම් කරලා තියෙනවා අපර කුටීරය කියන්නේ තාරා මණ්ඩලය කාර්යයත් අතර මෙන්න මේ ටික තමයි අපර කුටීරය වෙන්නේ. මෙන්න මේක. හරි මේ ටික පූර්ව කුටීරය. කාර්යයත් තාරා මණ්ඩලයත් අතර ප්‍රදේශය තමයි අපර කුටීරය කියලා කියන්නේ. නැත්නම් මේක නෙමෙයි. හරි මේ නම් කරලා තියෙනවා. ඒතකොට මේ ඉතලේ ඉඳලා තියෙන පූර්ව කුටීරයට මේ ඉතලේ මෙතනින් ඉඳලා තියෙනවා අපර කුටීරය. හොඳට ඒක බලන්න ඕනේ. ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි. එයනම් මේ අම්මේ රසය අපි බලමු පූර්ව කුටීරයේ පිටලා තියෙන අම්මේ රසයේ කාර්යභාරය කිව්වොත් මේක ප්‍රධාන කාර්යභාරය තමයි ස්වච්ඡය ඊට පස්සේ කාචය අක්ෂිපටලය. ස්වච්ඡය කාචය ඊට පස්සේ අපෝ කාච ප්‍රාවලය. හරි. අපි කියව කාච ප්‍රාවලයක් කියනවා කියලා කාචෙට. මේවා අපි දන්නවා සමහරක් දැන් ස්වච්ඡය වගේ නම් සෛල වලින් හදලා තියෙන්නේ. කාචයේ ප්‍රෝටීන් වල නම් ඒවා සජීවී ව්‍යුහ. එහෙනම් සජීවී ව්‍යුහයක් නම් ඒකෙදි අපිට අවශ්‍ය වෙනවා ඒකට පෝෂක සැපයීමක්. ඒවා ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න පෝෂක සැපයීමක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ පෝෂක සැපයීම සපයන්නේ මෙන්න මේ අම්මේ රසය මගින්. දැන් පෝෂක රසය සපයන්න රුධිරයට පුළුවන් නේ. ඒ රුධිරය නැත්තේ. රුධිර නැහැ. මෙයාගේ රුධිර සැපයීමක් නැහැ. කාර්යයට නැහැ. කාර්ය ප්‍රාවලයට කොහොමද නැහැ. ඊළඟට ස්වච්ඡය මේ හරියට රුධිර සැපයීමක් නැහැ. හරි. තාරා මණ්ඩලයට වගේ රුධිර සැපයීම නැහැ. මෙහෙන් රුධිර ග්‍රාහකයට සම්බන්ධ නැහැ. ඒ නිසා යාට ලෝකෙටලක් වෙන්නේ නැහැ. අනික එයා කොහොමද අවර්ණයි. ඒ කියන්නේ මේ පාරදර්ශය නැහැ. කණිනිකා පාරදර්ශය නැහැ. ඒ සිදුර හරහා තමයි යන්නේ. ඒකට එන ආලෝකය මේ සිදුර හරහා. මේ තුලින් තමයි යන්නේ. ඒක මේ හරහා යන්න බෑ ආලෝකයට. පාරදර්ශය නැහැ. ඒ අනුව අම්මේ රසයේ තියෙන කාර්යභාරය තමයි ස්වච්ඡය ඊට පස්සේ කාචය කාච ප්‍රාවරය කියන රුධිරයේ සහිත රුධිර සැපයීමක් නොමැති කොටස් වලට පෝෂක සැපයීමක් ලබා දීම. මොකද එයාට පුළුවන් රුධිර ග්‍රාහී ලැබෙන පෝෂක ටික විසරණය කරගෙන හරි එයා අතර තියාගෙන ඒක ලබා දෙන්න අර ව්‍යුහ වල අවශ්‍ය වෙනකොට ඒවා සෛල තියෙනවා නම් සෛල වලට ඒවා ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න
පෝෂක ඔක්සිජන් සැපයීමක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපද්‍රව්‍ය තියෙනවා නම් ඒව බැහැර කරන්නේ අම්ලයේ රසයට බැහැර කරනවා. ඒක එයා රුධිරයට ලබා දෙනවා. ඊට පස්සේ කාර්ය රසයේ ප්‍රධාන කාර්යභාරය මේ කියන්නේ කාර්ය රසය. එයාගේ කාර්යභාරය වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් ඇසටේල් වල පීඩනය. අපි කියනවා ඒකට අක්ෂි පීඩනය. හරි. ඔකියුලර් ප්‍රෙෂර් අක්ෂි පීඩනය. ඒක මොකද අක්ෂි පීඩනයක් හටගන්නේ? ඇස තද කිරීම ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ රුධිරග්‍රාහී. රුධිරග්‍රාහී කියන්නේ ඒතකොට ඒකේදී රුධිර සැපීමක් තියෙනවා. රුධිර සැපීමක් තියෙනවා නම් කෙලින්ම බ්ලඩ් ප්‍රෙෂර් එකක් තියෙන්න එපා. තියෙනවනේ අනිවාර්යයෙන් ඕනෙම තැනක රුධිර සැපෙන තැනක් නම් එතනට අනිවාර්යයෙන්ම බ්ලඩ් ප්‍රෙෂර් එකක් තියෙනවා. දැන් අපේ අත්වල උනත් බ්ලඩ් ප්‍රෙෂර් එකක් තියෙනවා. සමහරවිට පේනවා පිටින් හරි ඒ නාල ගැහෙනවා පේනවා අපිට. බීට් එක හાર્ට් බීට් එක ඒ නාල වලට දැනෙනවා. එනවා මෙතනත් ඒ ක්‍රියාවලිය වෙනවා. මේ රුධිරග්‍රාහය මගින් යන රුධිර කේශනාලිකා රුධිර නාලිකා ධමනිකා තියෙනවනේ. ඒවා ගැහෙනවා. ඒවෙන් පීඩනයක් හට ගන්නවා. ඒ පීඩනය වළක්වන්න ප්‍රධාන වශයෙන් දායක වෙනවා කාච රසය. ඒ තරලයක් තිබුණාම මේකේ පීඩන අවශෝෂණයක් කරනවනේ හොඳ. ඒ වගේම තමයි මෙයා කරනවා හැකිලීම. හැකිලීම වළක්වන එක කියන්නේ ඇහැ ඇකිලෙන්න පුළුවන්. මෙයා නැතිනම් හොඳ පුෂ්ටිමත් භාවයක් තියාගන්න ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මේ කාච රසය කියන කොටස. හරි. එයano තමයි අම්මේ රසය කාච රසය ඒක හරි. ඊළඟට අවසාන එක තමයි මොකද්ද? දෘෂ්ටි විතානය. අනිත් එක අපි කතා කරලා තියෙනවා. දෘෂ්ටි විතානය. කියන්නේ මොකද්ද කියලා ඊළඟ බලමු. දෘෂ්ටි විතානය තමයි අභ්‍යන්තරයේ කියන අපි කතා කරන විදිහට බාහිරින් ඉඳලා යද්දි අභ්‍යන්තරයෙන් හම්බෙන්නේ මේ තියෙන දෘෂ්ටි විතානය. එයා මත තමයි මොකක් හැදෙන්නේ? ප්‍රතිබිම්බය හැදෙන්නේ. යන ආලෝක කිරණ වලින් ආලෝක කිරණ නාභිගත වෙලා ඒ ප්‍රතිබිම්බය සකස් වෙන්නේ දෘෂ්ටි විතානය මත. දෘෂ්ටි විතානය ගත්තාම එයාගේ තියෙනවා අපහු ස්තර තුනක්. ඒ දෘෂ්ටි විතානය තුලත් අපහු ස්තර තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ස්තර තුන තමයි වර්ණදර ස්තරය, ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛලධර්ම ස්තරය, ඊට පස්සේ අභ්‍යන්තර ස්නායු සෛලධර්ම ස්තරය. එහෙම ස්තර තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙන්නේ මුලින්ම මෙහෙම තියෙනවා රුධිරග්‍රාහියත් එක්ක ආබද්ධව තියෙන මේකේ තියෙන සෛල වර්ණදර සෛල. මේ තමයි කර වර්ණ බාහිර වර්ණදර ස්තරය. ඊළඟට තියෙනවා ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. මේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්තරයක් ඊළඟට අපිට දකින්න පුළුවන් වෙනවා. ඔය විදිහට ඒවා තියෙනවා යටි සෛල සහ හේතු සෛල කියලා දෙකක්. ඒ කියන්නේ හේතු ආකාරයට තියෙවයි යස්ති ආකාර සෛල. යස්තියක් වගේ මිටක් වගේ තියෙන ඒවායි අපෝ හේතු ආකාර ඇද තියෙනවා. එයනෝ ඊට පස්සේ මේක තමයි අපි කියන්නේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ස්තරය දෙවෙනි ස්තරය. ඊළඟට තියෙනවා ද්විද්‍රව ගැන්ග්ලියා. ද්විද්‍රව නියුරෝන සෛල. ද්විද්‍රවය කියන්නේ ද්‍රව දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙම එයාගේ ස්නායු තන්තු ඉදිලා එයා සෛල කාණ්ඩ දෙකක් අතර අවශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරන්න ආවේග සම්ප්‍රේෂණය කරන්න එයා දායක වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තරේ ඊට ඇතුළතින් තියෙනවා කවුද? සෛල. ඒවා තමයි අවසානයේදී දෘෂ්ටි ස්නායුවට අදාළව ප්‍රතිග්‍රාහක වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි සෛල හැදෙන්නේ. ඊට පස්සේ මේවා තියෙන ස්නායුවන්ත ඔක්කොම එක්රැස් වෙලා තමයි දෘෂ්ටික ස්නායු. මෙන්න මේව හදන්නේ දෘෂ්ටික
ස්නායු. හරි. දර වශයෙන් මේ රූප සටහනක් ගන්න. ඒතර මේක ඕගොල්ලෝ අඳින්න අවශ්‍ය නැහැ. විභාගයට ආවොත් විභාගයට අඳින්න ඕනේ නැහැ. මොකද කියද්දී අනිවාර්යෙන් අපි කියන්න ඕනේ. මේක මොකද්ද? බාහිර වර්ණදල ස්තරය. මේක ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල දල ස්තරය. ඒ සෛල වර්ග දෙකක් තියෙනවා. යටි සෛල සහ හේතු සෛල. ඊළඟට මේ තියෙන ද්විද්‍රව. ද්විද්‍රව නියුරෝන සෛල. අපි කිය පොදුවේ අභ්‍යන්තර ස්නායු සෛල කියලා. ද්විද්‍රව නියුරෝන සෛල සහ ඊට පස්සේ ද්විද්‍රව නියුරෝන සෛල වලින් හරි ද්විද්‍රව නියුරෝන සෛල වලින් මොකද වෙන්නේ? එයාලා ලබා ගන්නවා ස්නායු සෛල වර්ගයකට. ඒවා නියුරෝන සෛල විශේෂයෙන්. එයාලා ද්විද්‍රව නැහැ. හරි ද්විද්‍රවය කියන්නේ මේ වගේ. කියන්නේ දෙපැත්තටම එක සමාන ලෙස තන්තු විහිදීමක් තියෙන සෛල ද්විද්‍රව සෛල. බොහෝ විට ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ සෛල කාණ්ඩ දෙකක් අතර. මෙතන ප්‍රකාශ ප්‍රතික්‍රියාවක් සෛල තියෙනවා. ඒගොල්ලෝ උත්තේජනය වෙලා යන ආවේගය මෙයාට ලබා දීම තමයි ප්‍රධාන වශයෙන් ද්විද්‍රව සෛල විසින් කරන්නේ. මේ තියෙන ඒකට තවත් ස්නායු සෛල නියුරෝන සෛල වලින් ඒවැයෙන් මොකද වෙන්නේ? ඒවැය තියෙන අක්ෂණ එහෙම නැත්නම් තන්තු නියුරෝන සෛල වල තියෙන තන්තු ඔක්කොම ඒක රාශී වෙලා හදනවා දෘෂ්ටික ස්නායු. මෙයා. මේ තියෙන දෘෂ්ටික ස්නායු. හරි. එතකොට මෙතන බාහිර ඉඳලා යනකොට කොහොමද තියෙන්නේ? මේ විස්තර ටික ඔයගොල්ලෝ පිළිවෙලට දැනගන්න ඕනේ. ඇහි බාහිර ඉඳලා අභ්‍යන්තරය. ඇහි බාහිර ඉඳලා අභ්‍යන්තරය කියන්නේ මෙහෙම. මෙතන ඉඳලා මෙතෙන්ට හරි. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ දැන් අභ්‍යන්තරය ගත්තොත් මේ පැත්තට දැන් ආලෝකයේ එන පැත්තේ ඉඳලා ගත්තොත් මෙයා 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 මෙයා. කියන්නේ මෙහෙමනේ ආලෝකය එන්නේ ආලෝක කිරණය මෙහෙම එන්නේ. මෙහෙම තමයි ආලෝක කිරණය කියන්නේ. ආලෝක කිරණය ඇවිල්ලා ශ්‍රීතාලේ මේ ඇඳුනම දැන් මේ පැත්ත වරුණද. ඒ කියන්නේ මේ තියෙන රුධිරග්‍රාහිය නේ. මේ තියෙන රුධිරග්‍රාහිය මේ තියෙන ශ්වේතරන්ත. එහෙමනේ ඔක සැලැස්ම තියෙන්නේ. එයනෝ මෙහි ඉඳලා ආලෝක කිරණයක් එනවා නම් එයා පහු කරගෙන යන්නේ මුලින්ම ස්නායු සෛල ඊට පස්සේ ද්විද්‍රව සෛල ඊළඟ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ඊළඟට වර්ණද සෛල. වර්ණද විස්තරයක් තියෙන හින්දා මේ විදිහට එයාට පුළුවන් වෙනවා මෙහෙන් වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර එන ආලෝකය දෘෂ්ටිතානයට හානියක් නොකර එයා මගින් අවශෝෂණය කිරීමයි එතනදී සිද්ධ වෙන ප්‍රධාන වශයෙන්. හරි. ඊට පස්සේ ඒ ප්‍රධාන දේවල් ටික තමයි ඒකදී කියන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දෘෂ්ටිතානයේ තවත් තියෙනවා ප්‍රදේශ දෙකක් ප්‍රධාන වශයෙන් එක තැනක. ඒ කියන්නේ ආලෝකය ඇවිල්ලා කෙලින්ම වැටෙනවා. මම මේ යන්නේ එතන තියෙන මේ පොඩ්ඩක් අවපාතනයක් වගේ මම හදලා තියෙනවා. ඒකට අපි කියනවා කහලපේ කියලා. හරි. ඒක එක්තරා විශේෂයෙන් අපිට අතෙන්ද පුළුවන් එකක්. දෘෂ්ටිතානයේ තමයි තියෙන්නේ. කෙලින්ම කාචයට සම්පාත වෙන්න. කාචයට සම්පාත වෙන්න තියෙන කහලපේ අපි සැලකුවොත් එයාගේ මැද්දේ කහලපේ මැද්දේ තියෙන මොකද්ද? මැද්දේ කූපය. මේ මැද්දේ කූපය කියන කොටසේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මොනවා විතරද? කේතු සෛල විතරයි. කේතු සෛල පමණයි මැද්දේ කූපය තුල තියෙන්නේ. එනේ ආශ්‍රිත සෛල සහ හේතු සෛල කියලා සෛල වර්ග දෙකක් තියෙනවා කියවනේ. එතනින් කේතු සෛල තමයි වර්ණය අඳුනා ගැනීමට ප්‍රධාන වෙන්නේ. ඒක අපි ඔයගොල්ලෝ දැනටම දැනගෙන තියෙනවා. දැනින් ඔය ප්‍රවේනික රෝග ගැන ඒවා කතා කරනකොට ඒක දැනගෙන තියෙනවා. නමුත් දල වශයෙන් මෙතෙන්දිත් අපි කතා කරනවා ඒ ගැන යක්ති සෛල වලින් කරන කාර්යභාරය තමයි රාත්‍රිය පෙනීම. එහෙම නැත්නම් අපි කියනවා කළු සුදු දෘෂ්ටිය කියලා අපි කියන්නේ. black and white කළු සුදු දෘෂ්ටිය ඇති කරන්නේ යක්ති සෛල වලින්. මෙන්න මේක. වර්ණ හඳුනා ගන්න රතු කොළ නිල් කියලා වර්ණ හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ කේතු සෛල. ඒ අනුව මේ මධ්‍ය කූපයේ තියෙන ප්‍රදේශය කියන්නේ කහලපේ මැද. කහලපේ සම්පූර්ණයෙන්ම කේතු සෛල වලින් ඇදලා තියෙනව නෙමෙයි. කහලපේ මධ්‍ය ඇදලා තියෙන මධ්‍ය කූපය කියන කුඩා ප්‍රදේශයේ මොනවද තියෙන්නේ? කේතු සෛල පමණයි කියලා කියන්නේ. හරි. ඒතර ඒ අනුව ඒ වගේම සාමාන්‍ය දෘෂ්ටිතානයේ මේ ඒ කියන්නේ ආලෝකයේ හොඳට වැටෙන මේ ප්‍රදේශය ගත්තාම කේතු සෛල වැඩි කියනවා.
දෘෂ්ටි විතානේ පූර්ව දෙසට. ඒ කියන්නේ ඇහි පූර්ව දෙස මේකට අපර දෙස මේකට දෘෂ්ටි විතානේ පූර්ව දෙසට දිහාවට යනකොට ඒවා වැඩිපුර තියෙන මොන සෛල කියනවාද? යෂ්ටි. පූර්ව දෙසට වන්නට යෂ්ටි සෛල සහ ආලෝකයේ හොඳින් ලැබෙන ප්‍රදේශයේ කේතු සෛල වැඩිපුර තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ආපහු තව එකක් තමයි දැන් මේ විදිහට ඇහැ තියෙනකොට මෙන්න මෙතන ඔයාලට පේනවා එක්තරා ස්ථානයකින් දෘෂ්ටික ස්නායුව ආරම්භ වෙලා තියෙනවා. ඒ දෘෂ්ටික ස්නායුව ආරම්භ වෙන ප්‍රදේශයේ දෘෂ්ටි විතානය. ආය මම කියන්නම් දෘෂ්ටික ස්නායුව ආරම්භ වෙන ප්‍රදේශයේ පවතින දෘෂ්ටි විතානයේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ දැන් මේ දෘෂ්ටි විතානය මේ විදිහට ඇවිල්ලා මෙයා මෙතන මේ හරියට එනවනේ. එතනින් තමයි දෘෂ්ටික ස්නායුව පටන් ගන්න. මෙන්න මෙතන හරියටම කිසිම ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛලයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ අනුව එතනින් අපිට කිසිම දෘෂ්ටියක් දක ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා අන්ධ බිඳුව කියලා. මොන බිඳුවද කියන්නේ? අන්ධ බිඳුව. පේන්නේ නැහැ මොකද? ඒ අනුව එතන දෘෂ්ටි ස්නායුව ආරම්භ වීම සටහන් වෙනවා. ඒක මෙහෙම තියෙනවා. පොතේ ඔයගොල්ලන්ගේ රිසර්ච් බුකේ තියෙනවා මෙහෙම කහලපේ සිට 0.5 සෙන්ටිමීටර පමණ නාසය දෙසට වන්නට දෘෂ්ටි විතානයේ ඇති සියලු ස්නායු තන්තු අභිසාරී වී දෘෂ්ටික ස්නායුව සාධනයි. ඒ මොකක්ද කියන්නේ? නාසය දෙසට වන්නට කියන්නේ මොකක්ද? නාසය ඇහැ ගැන කතා කර කර ඊට පස්සේ නාසය ගැන කියනවා. ඒ මොකක්ද නාසය ගැන කියන්නේ? හොඳට හිතන්න මේ ඇහැ දැන් තියෙන්නේ කොහොමද අපේ? තියෙන්නේ මෙහෙම. ඒතර මෙතනින් පටන් ගත්තාම මේක අභ්‍යන්තර දෙසට තමයි ඇහැ මේ ඉතුරු කොටස් ටික සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ කහලපේ ඉඳලා නාසය දෙසට ගිහුවාම මෙන්න මේ පැත්තට. තව ටිකක් එහාට තියෙනවනේ. හරිද? මේක ඇඳ විදිහත් එක්ක ඕගොල්ලන්ට හරියටම ඇහැ බැලුවොත් මම රූප සටහන් දැම්මන් පස්සේ හරියටම මේ ඇහැ බැලුවොත් ඕගොල්ලන්ට පේනවා පැහැදිලිවම මේකේ තව දැන් කහලපෙන් පස්සේ තව දුරක් තියෙනවා පල්ලෙහාට. ඒතර ඒ කියන්නේ අනිවාර්යෙන් නාසය දෙසට. කියන්නේ නාස් කුහරය දෙසට කියන එක. ඒ දෙසට යනකොට තමයි මොනවා එකතු වෙන්නේද? දෘෂ්ටික ස්නායුව එකට අභිසාරී වෙනවා. මොනවා වෙනවද? අභිසාර. ඒ කියන්නේ එකට එකතු වෙනවා. දැන් උත්තර කාචයකට අපිට කියන්න පුළුවන් අභිසාරී කාචයක් කියලා. එයා කරන්නේ හැමතිස්සෙම ආලෝක කියන එකට එකතු කරන එක. කාටද? මෙහෙන් වෙන වෙනම ආපු ආලෝක කියන ටික එකට එකතු කරලා එක ප්‍රතිබිම්බයකට එයා ගන්නවා. අභිසරණය කරනවා. අපසාරී කාච නෙවෙයි අභිසාරී කාච. හරි? ඒතර අභිසරණය කරනවා කියන්නේ ඒකට එකතු කරනවා කියන එක. දෘෂ්ටික ස්නායු ටික ඔක්කොම අභිසාරී කරලා එකට එකතු කරලා දෘෂ්ටික ස්නායුව හදනවා. හරි. ඒක තමයි ප්‍රධාන වශයෙන් කොටස් වලට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අවසාන වශයෙන් අපි කතා කරනවා ආලෝක සංවේදී සෛලවල යක්තිහා හේතු සෛලවල තියෙන වැදගත්කම් ටික. මේක තමයි තියාගෙන මෙතනින් ටිකක් විස්තර කරගමු. කොටස් ටික ඔයගොල්ලෝ අරේට ඇගේ කොටස් ටික එක හදා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ රූප සටහන ඇඳ ගන්න වෙනවා. රූප සටහනට බොහෝ විට ලකුණු 10ක් වෙන වෙනවා. රූප සටහනක් අඳින ප්‍රශ්නයක් ආවොත්. આવුත් නෙමෙයි හැම අවුරුද්දකම මොකක් හරි තැනක් එනවා ඔයගොල්ලන්ට රූප සටහනක් අඳින්න එන එකටත් වෙන්න හරි. පොඩ්ඩක් කරන්ට් එක කියන්නේ බලමු ටිකක් ඒද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ටිකක් අඳුරු වෙලා ඇත්ත නේද? ආලෝක සැපයුම් ටිකක් මැද නිසා පොඩ්ඩක් බලමු ඒද කියලා. පොඩ්ඩයි කොහොමද තව තියෙන්නේ මේකේ හරි ලොකු විස්තරයක් නැහැ. හරි. අන්තිමට ඔයගොල්ලෝ මම හිතනවා පොඩ්ඩක් පේනවාද කියලා බලමු අපි කරන්ට් එකේ එයි බොහෝ විට. ආලෝක ප්‍රතිග්‍රාහක සෛල වර්ග දෙකක් තියෙනවා. ඒක එක සෛල වර්ගයක් අපි කියනවා යෂ්ටි සෛල කියලා. ඒතර ඒවැ මෙහෙම ස්වරූපයක් තියෙන්නේ. මෙන්න මේ වගේ යෂ්ටියක් වගේ වල. මේවා තියෙනවා මෙන්න මෙහෙම පැටියාකාර මඩලාකාර වේග. මේ තමයි යෂ්ටි සෛලයක් ගත්තාම එයාගේ හැටි හේතු සෛලයක් ගත්තාම එයා සාමාන්‍යයෙන් මේ මොන වගේ හේතු ආකාර හැඩයක් තියෙනින් තමයි අර හේතු සෛල කියලා කියන්නේ. ඒතර එයාගේ තොම තියෙනවා. ප්‍රතිග්‍රහණය කරන ආලෝකයේ ප්‍රතිග්‍රහණය කරනවා මෙයා. වර්ණ අඳුනගන්න ප්‍රධාන වශයෙන් දායක වෙනවා. මෙයාගේ කියන්නේ
කළු සුදු දෘෂ්ටිය හඳුනා ගැනීම. එතකොට කළු සුදු දෘෂ්ටිය හඳුනා ගන්න එක මෙයාට කරන්න මෙයාට උපකාරී වෙන්නේ වර්ණකයක් රොඩොක්සින් කියලා. ඊට පස්සේ කේතු සෛලවල තියෙන වර්ණකය තමයි ෆොටොක්සින්. හරි. ඒ වර්ණක වර්ග දෙක අපි කලින් කතා කරලා තියෙනවා කලින් තැන්වල. හරි. ඒතකොට රොඩොක්සින් සහ ෆොටොක්සින් තමයි මෙයාට දායක වෙන්නේ. ඒතකොට යෂ්ටි සෛලවල තියෙන්නේ ඒ වර්ණකය. එයා හඳුනාගන්නේ කළු සුදු දෘෂ්ටිය නැත්නම් රාත්‍රී කාලයේ පෙනීම කියලා අපි කියනවා. මෙයා වර්ණ. ඒතකොට වර්ණ හඳුනා ගැනීමට අදාළ වර්ණ ප්‍රධාන වශයෙන් මූලික වර්ණ තුනයි. රතු, කොළ, නිල්. ඔය කියන වර්ණක වර්ග වලට අදාළව අඳුරා ගන්න කේතු සෛල වර්ග තුනක් තියෙනවා. ඒතරේ කේතු සෛල එක් එක් ආකාරයෙන් සංකලනය වෙලා තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ වර්ණය හරියට අඳුනා ගන්න. දැන් රතු කොච්චරක් හම්බ වෙනවද, කොළ කොච්චරක් හම්බ වෙනවද, ඒ තුලින් මිශ්‍ර වෙලා පේන වර්ණය අපි තීරණය කර ගන්නවා. හරිද? කේතු සෛල වර්ගය අනුව. ඒ කියන්නේ රතු අඳුනා ගැනීමට අදාළ කේතු සෛලද, ඊට පස්සේ කොළ අඳුනා ගැනීමට අදාළ කේතු සෛලද, ඒ ෆොටොක්සින් වර්ණක වෙනස්. පොඩි වෙනසක් තියෙනවා. ඒතකොට ඒ අනුව මිශ්‍ර වෙලා අපිට එක එක වර්ණ පේනවා. මේ මූලික වර්ණ තුනනේ. හරි. මේ දේවල් ටික තමයි ඔයගලන්ට ඒකට දැනගන්න තියෙන්නේ. ඒතකොට මේ සෛල වර්ග දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් දෘෂ්ටි විතාන රෙටිනා කියන කොටස ඇසේ හැදිලා තියෙන්නේ. ඒතකොට ඒක අපි කියව මෙතන මධ්‍ය කූපය හැදිලා තියෙන්නේ කේතු සෛල වලින් පමණයි. වැඩිපුර මෙහි යෂ්ටි සෛල තියෙනවා. හරි. ඊට පස්සේ අවසානයේදී ඔය සෛල වලින් මේ විදිහට අර විස්තර ටික මම ඒක මකන්න නැතුව තිබ්බ එකයි. විස්තර වලින් මේ දීප්‍රය ගැන්ග්ලියා සෛල වලින් ලබා ගන්න සම්බන්ධයෙන් ඊට පස්සේ නියුරෝන සෛල වලට ඒගොල්ලෝ දෙනවා. ඒගොල්ලන්ගේ ස්නායු තන්තු ඔක්කොම එකතු වෙලා දෘෂ්ටික ස්නායුව හදනවා අවසානයේ. ඔය ටික තමයි ඇහි තියෙන විස්තරය. ඔය දේවල් ටිකයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි අවසාන වෙලාව පොඩ්ඩක් අර මේ විදුලිය විසඳීම නිසා පේනවා පොඩ්ඩක් මදි ඇති. ඔයගොල්ලන් නමුත් ගැටලුවක් නැහැ. කොටස් ටික අපි විස්තර කරගෙන අවසානයේදීනේ මේක ගැටලුවක් නැහැ. ඒ අනුව ඇසේ කොටස් ටික මුලින්ම ස්තර තුනෙන් පටන් ගන්නවා ඔයගොල්ලෝ. ශ්වේත ගණ ස්තරය, රුධිරග්‍රාහීය, ඒවා නම් කරන්න ඕන වෙනමත්. මධ්‍ය වාහිනී මේ ස්තරය කියනවා රුධිරග්‍රාහීයට. දෘෂ්ටි විතානයට කියනවා අභ්‍යන්තර ස්නායු ස්තරය කියලා. ඊට පස්සේ කාච රසය, අම්ල රසය සහ කාචය ඒ කොටස් වලට අදාළව පොඩි විස්තරයක් ගානේ ඔයගොල්ලෝ ලියලා ඇහි සම්පූර්ණ පොයින්ට්ස් ටික මේ වීඩියෝ එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. නෝට් එකත් ඔයගොල්ලෝ ඒකම හදාගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි කරන්නේ ඇහි ක්‍රියාකාරීත්වය, ආලෝකය ලබා ගැනීමේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක. ඒ වීඩියෝ එකෙන් හම්බ වෙන ගමන් මටම හරි.